समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මේ කාලය අපේ ජීවිතයට ඊටාම වැදගත් කාලයක්. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි අපි සදා ණය ගැති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලංකා වාසීන්ට ස්ථාවර වශයෙන් දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහි කරන සුන්දර කාලයකයි අපි මේ නැවතී සිටින්නේ. උන්වහන්සේ ඇවිත් ලංකාවට වැඩම කරලා සතියක් වගේ කෙටි කාලයකින් මාර්ගඵලලාභීන් 8500කට වඩා වැඩි පිරිසක්, ඇත්තටම 8500කට ආසන්න පිරිසක් බිහි වුණා කියන එක හරි පුදුමයි. පුදුමයි කියලා මං කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ වර්තමාන ජන ජීවිතය දිහා බලනකොට, මිනිසුන්ගේ ජන විඥානයේ දිහා බලනකොට පුදුමයි ලංකාවේ මිනිස්සු මේ විදිහට අවබෝධය කරා ගියා කියන එක. එච්චරට ලංකාවේ මිනිසුන්ගේ චින්තනය බොහෝම පටු වෙච්ච එකක්. එතකොට මේ පටු චින්තනයක් තුළ ඒ බඳු අවබෝධයක් කරා යන්න කුසලතාවේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ධර්මීය දේශනා කරනකොට උන්වහන්සේ මුලින්ම දේශනා කරේ අර චුල්ලහත්ති පදෝපම සූත්‍රයනේ. දේශනා ගණනාවක් කරලා තියෙනවා. පේතවත්තු විමාන වස්තු ගැන කියලා තියෙනවා. බාලපණ්ඩිත සූත්‍රය කියලා තියෙනවා. දේවදූත සූත්‍රයෙන් එදා ඇත්ගාලේදී විශාල ඇත්තු පිරිසක් හිටපු ඇත්ගාලේ අයින් කරලා පොදු ජනතාවට බණ කියලා තියෙනවා. මේ අතර මේ ස්වකීය ඥානීය තුල ස්ථාවර වෙන තාක්කල් පැවිද්දෙක් කිව්වත් මොන පොතක තිබ්බත් නොපිළිගනිමින් සැක කරමින් ඉදිරියට යන බොහොම ප්‍රත්‍යක්ෂ පණිවිඩයක්. ඒ කියන්නේ ඒකට කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට ඒකට කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ අනුභූතිය බලවත් ලෙස පිළිගත් අවස්ථාවක්. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන සීමා දෙකෙන්ම ප්‍රත්‍යක්ෂ කළගත යුතු බවත් එය ප්‍රත්‍යක්ෂ කරගන්න තාක්කල් දැඩිව විශ්වාස නොකරන ලෙසත් තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දිග දේශනාවක් වුණාට ඒකේ දාර්ශනික හරය ලඝු වෙන්නේ. ඇතෙක් හොයාගෙන යනකොට ඒ ඇතා පිටාතුල්ලපු තැන් හම්බ වෙන්න පුළුවන්. ඒ ඇතා දල පහරවල් ගහපු තැන් හම්බ වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරන්නේ නැතුව සැකෙන් යන්න කියනවා. ඊට පස්සේ ඒ ඇතාගේ විශාල අඩිපාරවල් දකින්න පුළුවන්. ওই චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ওই කතාවයි තියෙන්නේ. ඒත් පිළිගන්න එපා කියනවා.
මොකද අඩි ලොකුවට තියෙන වාමනික කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. උච්චා කනේරුකා උච්චා කලාරිකා කිය විවිධ ගෝත්‍රවලට අයිති විවිධ ඇත් කුල ඉන්නවා කියනවා. ඒ නිසා හැම වෙලාවකම සැකෙන් ඉදිරියට යන්න කියනවා. සැකෙන් මේ විදියට ඉදිරියට යනකොට ඒ සැකෙන් ඉදිරියට යන පුද්ගලයාට විශාල ඇත්තු පිරිසක් පිරිවරාගත්ත චද්දන්ත කුලයට අයිති හස්තියෙක් දකින්න ලැබෙයි කියනවා. ඒ කියන්නේ ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒකේ අතීන්ද්‍රිය ඥානය සහ ඉන්ද්‍රිය නුවණ මුල් කරගෙන එයා විසින් අත්දකිනවා මෙබඳු ඇතෙක් ඉන්න බව. ඒ දකින්න තාක්කල් Taman පිළිගන්න එපා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන් කියන්නේ මේ කියන්නේ මේ පොත්වල තියෙන ඒවයි හාමුදුරුවරු කියන ඒවයි මේ ඔක්කොම ගත්තාම මිනිස්සෙක් එයාගේ චින්තනය අවුල් වෙලා යන්න පුළුවන් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ ධර්මය ස්වකීය ඥානය තුල පැලවෙනකන් මේ ධර්මයේ Tamanගේ ඥානය තුල රෝපණය වෙනකන් එහෙම දැඩි ලෙස පිළිගන්න ඕනේ නැහැ. හැබැයි එකෙන් කියවෙන්නේ ප්‍රතික්ෂේප කරන්න කියලා. ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බොහොම ප්‍රවේශයෙන් තමයි මේ ධර්මයේ ඇසුරු කරගෙන ඉදිරියට යන්න ඕන. ඒ විදිහට ඉදිරියට යනකොට එයාගේ ජීවිතයේ තුලින් ධර්මයේ දකින්න හම්බ වෙන එක. ඒක මේ පැවිද්දොන්ගේ ජීවිත වලින් නෙමෙයි. පොත්පත් වලින් නෙමෙයි. රහතන් වහන්සේ කියන්නේ මේ බඳු කෙනෙක් කියලා දේශනාවකින් නෙමෙයි. Tamanගේ ජීවිතයේ තුලින් අත්දකින්න ලැබෙනවා. දුක කියන එක පොතේ තිබ්බට නෙමෙයි. හට ගැනීම ගැන පොතේ තිබ්බට නෙමෙයි. බණකදී කිව්වට නෙමෙයි. ඒ සුතමය ඥාණයම Tamanගේ චින්තාමය ඥානයක් බවට පත්වන තාක්කල් අත් නොහරින වීරියක් තියෙන්න ඕන. ඒ වගේම තමයි නිකං හුදු කතාන්දරයක් යයි අහලා පැත්තකින් තියන්නත් නරකයි. දැන් ගොඩාක් දෙනෙක් කරන දෙයක් තමයි ඔය විදියට හිත වැඩෙනවද කවුද දන්නේ කියලා එයා ඒක වඩන්නේ නැහැ. එයා ඒක පුහුණු කරන්නේ නැහැ. එයා ඒක ගලප ගන්න නැහැ. හිමීට එයා ඒක පැත්තකින් තියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ නෙමෙයි පින්වත්නි. ඒක භාග්‍යවතුන් වහන්සේට අයිති දෙයක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්පූර්ණයෙන්ම ඉලක්කගත වෙන්නේ විමුක්තියට. ඒතර හැම බුද්ධ ශ්‍රාවකයෙක්ගේම ඉලක්කය විය යුත්තේ කුමක්ද? සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ගේ ඉලක්කය වෙන්න ඕන නිවන පින්වත්නි. එතනින් මෙහා පැත්තේ බුදු කෙනෙක් අපට ඉලක්කයක් දුන්නේ නැහැ. හරික දේශනාවක තියෙනවා පින්වත් මහණෙනි පින්නපාතේ කියන්නේ සාපලත් දෙයක් කියනවා. පින්නපාතේ කියන්නේ බොහොම ලාමක දෙයක් කියනවා. ඒ කියන්නේ ලෝකයා හිතන්නේ මේක බොහොම ලාමක දෙයක් විදියටයි. පින්නපාතේ කියන්නේ ලෝකයා බොහොම සාපලත් දෙයක් විදියටයි ලෝකයා සලකන්නේ. ඒතර ලෝකේ සාපලත් දෙයක් මේ කරන්නේ ලෝකේ සාපලත් කියන්නේ ඉතින් මැටි පාත්‍රයක් අතේ තියාගෙන ගෙවල් ඉස්සරහා කැම ටිකක් බලාපොරොත්තුෙන් හිටගෙන ඉන්නවා කියන්නේ ඒ ಭಾರತೀಯ සමාජයේ වුණත් මිනිස්සු සලකන්නේ නැති එක බොහොම සාපලත් ලාමක දෙයක් විදියටයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිය උපද්දවනවා. පින්වත් මහණෙනි මේ විදියට අපි මේ පින්නපාතේ යන්නේ. මේ විදියට මේ ලෝකේ සාපලත් යයි සම්මත වෙච්ච ක්‍රියාවලිය අපි කරන්නේ. ලෝකේ ලාමකයයි සම්මත වෙච්ච දේ අපි කරන්නේ පින්වත්නි. ආණ්ඩුවට බය නෙමෙයි කියනවා. අපි මේක කරන්නේ ආණ්ඩුවේ දඬුවම් වලට බය නෙමෙයි කියනවා. අපි මේක කරන්නේ කාට හරි ණය ගෙවා ගන්න බැරුව කට්ටිපනින්න කියලා හිතාගෙන නෙමෙයි කියනවා. දැන් සමහරට එහෙම ඉන්න පුළුවන් නේ. ණය වුණා ණය ගෙවා ගන්න බෑ. ඊට සිවුරක් දාගත්තා. ඊට පස්සේ හිස බෑවා රවුල බෑවා ඊට පස්සේ පාත්‍රයක් අතර අරන් ඇවිදිනවා. දැන් ඒ ඇවිදින්නේ මේ මෙතන මේ කතා කරන විග්‍රහය තුල උන්වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ අපි මේ විදියට පින්නපාතේ යන්නේ ලෝකේ සාපලත්යයි සම්මත නින්දිතයයි සම්මත මේ දේ අපි කරන්නේ හොරුන්ට බය නෙමෙයි කියනවා. ණය ගෙවා ගන්න බැරුව නෙමෙයි කියනවා. පින්වත් මහණෙනි අපි මේ විදියට යන්නේ එක දෙයකට. මොකද්ද?
ඒ එකම දේ තමයි පින්වත්නි මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කවදාද කියන අදහසින්. එතන මේ දේශනාව අහගෙන ඉන්න හැම ශ්‍රාවකයෙක් තුළම මේ මොහොතේ ඇතිවිය යුතු බරපතල අදහස එයයි. බරපතල හැඟීම එයයි. බුද්ධ දේශනාවේ නිවනට මෙහා පැත්තේ කිසිම ඉලක්කයක් නැහැ. ඒ වගේම ඔබ මතක තියාගන්න ඔබ දැන් මේ කාලේ ගොඩාක් ධර්මයේ මතක තියාගන්න උත්සාහ කළාට ඒ මතක තබාගත්ත දැනුම Tamanගේ චින්තාමය ඥානයකින් දියුණු කරගන්න නැත්නම් Tamanගේ ජීවිතේ වැඩිමක් නැත්නම් ඒ වැඩිමක් නැති තැනක චින්තාමය ඥානයක් නැති තැනක ඒ ධර්මයේ පින්වත්නි ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. මේ ගොඩක් ධර්මයේ දැනගත්තා කියලා ඒක ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. දැන් ආනන්ද හාමුදුරුව වැඩ හිටියා. ආනන්ද හාමුදුරුව අරහත්ත්වයටපත් උන්නේ නැහැ මුල් කාලේ. සෝතාපන්න වුණා. ඉතින් විශාල දහම් දැනුමක් ධර්ම භාණ්ඩාගාරික කියලා නේ කියන්නේ. ධර්ම භාණ්ඩාගාරයක් ආනන්ද හාමුදුරුව කියන්නේ. එච්චර දහම් දැනුම තිබුණු ආනන්ද හාමුදුරුවන්ට මොකද උන්වහන්සේගේ දහම් දැනුම කොපමණද කියනවා නම් උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය දරාගෙන හිටියේ. ඒතකොට දරාගෙන හිටිය ආනන්ද හාමුදුරුවන්ට අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණානේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ලබාගෙන තිබ්බ දැනුමත් ප්‍රායෝගිකව උදා වුණෙත් නැහැ උන්වහන්සේ පිරිනිවන් පානකොට. උන්වහන්සේ වීරිය කළා වීරියක් වැඩුන්නේ නැහනේ පින්වත්නි. ඒතකොට දැන් උන්වහන්සේ සමහර අය ඉන්නවා දහම් දැනුමම පරිබෝධයක් වෙනවා. නිකන් මේ සමහරලාට දහම් දැනුම එකතු කරගන්න එකම සමහර තැන්වල විඩාවක්. ඒකෙන් කියවෙන්නේ මේ ධර්මයේ මතක තියාගන්න එපා කියලා. සමහර අවස්ථාවල මේ ධර්ම දැනුමම මනස කලඹල දානවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න ධර්මය අහගෙන යනවා. අහගෙන යනකොට අපි තුමු අභිධර්මය අහනවා කියලා. ගාන මතක නැහැ කියපු ගාන. ඊට පස්සේ යා කල්පනා කරනවා කීයද කිව්වේ. කීයද කිව්වේ. චිත්තචෛතසික කොටස් මේ රූපේ විභේදනයන් පිළිබඳ ගණන් හිලව් තියෙනවනේ අභිධර්මයේ. හරි කැමතිනේ ලංකාවේ මිනිස්සු ඒ ගණන් ටික මතක තියාගන්න. ලංකාවේ මිනිස්සු හරි පුදුම කැමති ඒ ගණන් ටික මතක තියාගන්න. එතකොට භවාංග චලනය කියනකොට මේ ඒක වචන මාත්‍රයේ මතක තියාගන්න කැමති. ඒක වැදගත්කමක් නැහැ කියලා අපි කියන්නේ. නමුත් ඒක හරියට ගණන් හිලව් ටික මතක නැත්තම් එහෙම ඒ මතක නැති එක නිසා මනසේ ආතතියක් හට ගන්නවා. පීඩාවක් හට ගන්නවා. ඒතර ධර්මයේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරන මිනිස්සෙකුට ලොකු දහම් කොටස් අවශ්‍ය නැහැ. දැන් ආනන්ද හාමුදුරන්ගේ ජීවිතයේ අරහත්ත්වයට උන්වහන්සේ ලබාගත් මතක තබාගත් 84000 ධර්මස්කන්ධේ උන්වහන්සේට උදව් වෙලත් නැහැ. සමහර අයගේ ජීවිතවලට පලිබෝධයක් විදියට පවතින්නේ දහම් දැනුම පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ ඕකට ලස්සන විග්‍රහයකදී එක තැනක මතක් කරනවා පින්වත් මහණෙනි කෝලායන මේ ධර්මය සෙල්ලම් බඩුවක් කියලා පාවිච්චි කරන්න එපා කියනවා. සෙල්ලම් බඩුවක් කියලා හිතන්න එපා කියනවා. පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න පාවිච්චි කරන්නේ. ඒ විදියට මේ ධර්මයේ පාවිච්චි කරන්න එපා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ධනායේතා. ඒ කියන්නේ මේ ධර්මයේ ධනයක් ලෙස පරිහරණය කරන්න එපා කියනවා. ධනයක් කියන්නේ ධනයේ ස්වභාවය තමයි ධනෙ රැස් කරනවා හැම වෙලාවකම. මේ ධර්මයේ රැස් කරන අදහසින් ගොඩාක් දේවල් එකතු කරගන්නවා කියන අදහසින් තවත් පිරිසකට මේ ටික උගන්වනවා කියන අදහසින් කියලා දෙන එක ඉතාම හොඳ දෙයක්. තවත් කෙනෙකුට ධර්මය අහලා තවත් කවුරු හරි කෙනෙකුට ධර්මයේ පිළිබඳ අඩලුහුඩුකම් තියෙන කෙනෙකුට මේ ධර්මයේ කියලා දුන්නොත් එහෙම ඒක එයාගේ නිවන් මාර්ගයට ලොකු උදව්වක්. නමුත් ධනයක් ලෙස ධර්මයේ රැස් කරන්න එපා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා න අල්ලියේත මේ ධර්මයට ඇලෙන්න එපා කියනවා. ධර්මයේ පාවිච්චි කරන්න කියනවා. පරිහරණය කරන්න කියනවා. පහුරක් විදියට. ඒතර බුද්ධ ශ්‍රාවකෙක් මේ ධර්මයේ පරිහරණය කරන්න ඕන පහුරක් විදියටයි. තමන්ගේ ජීවිතයෙන් ගලප ගන්න අදහසිනුයි පින්වත්නි මේ ධර්මයේ පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට
ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව පිරෙන තැනක යා ධර්මයත් එක පැත්තකින් තියෙනවා. ධර්මයේ කෙරෙහි පවතින ඡන්දයත් එක පැත්තකට විසි වෙලා යනවා. ප්‍රඥාව වැඩිගෙන යනකොට. ඒකට හේතුව පින්වත්නි මේ පරමාර්ථය තේරුම් ගන්නකොට පරමාර්ථ සත්‍යයක් තේරුම් ගන්නනේ අපි මේ ඔක්කොම කරන්නේ. එතකොට පරමාර්ථයේ තේරුම් ගන්නකොට පින්වත්නි සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ධර්මයේ පිළිබඳ ඇලීම් ඇති වෙන්නත් පුළුවන්, ධර්මයේ පිළිබඳ ගැටීම් ඇති වෙන්නත් පුළුවන්. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඔය ඇලීම් නම් අපිට තියෙනවා තමයි. හැබැයි හාඳුරන්නේ අපිට ධර්මයේ සම්බන්ධ ගැටීමක් නැහැ. පින්වත්නි අපිට ධර්මයේ සම්බන්ධ ගැටීමකුත් තියෙනවා. සමහර දේවල් තේරෙන්නේ නැතිකොට ධර්මයේ සම්බන්ධවම දෝමනස්යක් හට ගන්නවා. නොතේරීම සම්බන්ධව හිතේ දොම්නසක් හට ගන්නවා. එතකොට ධර්මයේ පිළිබඳවවත් ඇලීම් ගැටීම් හදාගන්නේ සොම්නසක් හෝ දොම්නසක් හදාගන්නේ නැතුව ප්‍රවේශමින් තමයි බුද්ධ ශ්‍රාවකයා ධර්මයේ පාවිච්චි කරන්නේ. එතකොට මේ ධර්මයේ පාවිච්චි කරන්නේ සම්මුති සත්‍යය අභිබවා ගිහින් පරමාර්ථ සත්‍යය තේරුම් ගන්නටයි. ඒ පරමාර්ථ සත්‍යය තේරුම් ගන්නකොට ධර්මයත් අතහරින දවසක් ඒවි. එදා වෙනකන් ධර්මය අතහරින්න ඕනේ නැහැ. නමුත් මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේම ධර්මය Tamanගේ ජීවිතය තුළ පුහුණු කරගන්න අදහසින්මයි. ඒකටමයි මේ ධර්මය පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. පින්වත්නි මේ පරමාර්ථ සත්‍ය සහ සම්මුතිය පිළිබඳව කතා කරද්දී දැන් මේ ලෝකේ සියල්ල තුල සම්මුතියක් පවතින්නේ අපි පරිහරණය කරන්නේ සම්මුති සීමාව තුල කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් හදාගන්න. ගැඹුරු අවබෝධයක් තියාගන්න. එතකොට මේ සම්මුතිය තුල සැබෑ සත්‍ය අවබෝධය ලැබෙන්නේ නැති බවත් මතක තියාගන්න. සත්‍ය අවබෝධය කරා යන මිනිස්සෙක් ඒකාන්ත වශයෙන් පරමාර්ථ සත්‍ය දැකිය යුතු බවත් මතක තියාගන්න. මේ ලෝකයේ සියල්ල තුල පරමාර්ථ සත්‍ය යම් ශ්‍රාවකෙක් නොදකින්නේද? ඒ නොදකින්නකොට දැන් පරමාර්ථය කියනකොටම අපේ ඔළුවට එන්නේ අභිධර්මයේ ගැනනේ. නමුත් පරමාර්ථයේ ජීවිතෙන් දකින්න. පරමාර්ථයේ ජීවිතයෙන් දකිනවා නම් සම්මුති සත්‍ය අභිබවා ගිහින් පරමාර්ථයේ දකින්න ශ්‍රාවකෙක් වෙන්න. දැන් මොකද්ද මේ දැන් සම්මුතිය කියන්නේ? සම්මුතිය කියලා කියන්නේ සම්මත කරගත්ත දේවල් වලට. මොකද්ද සම්මුතිය කියන්නේ? සම්මත කරගත්ත දේවල් වලට. උදාහරණයක් විදියට 2020 සම්මතයක්. 2020 කියලා පරමාර්ථයක් නැහැ. 2020 අවුරුද්ද කියන්නේ සම්මත කරගත්ත දෙයක්. මේ විශ්වයේ පුරා විහිදිච්ච මේ විශ්වයේ පුරා විහිදී පැතිරී පවතින පරමාර්ථය තුල සත්‍ය වශයෙන්ම 2020 කියලා එකක් නැහැ. ඒක අපි ඔළුවෙන් හදාගත්ත සම්මත කරගත්ත දෙයක්. සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි. මේ සියල්ල තුල මේ කතාව තේරුම් ගන්න. ඊට පස්සේ ඒක පිටිපස්සට යන්න බලන්න. දැන් ඒක ASCII තියෙනවා මාස ජනවාරි පෙබරවාරි. ඒවත් අපි සම්මත කරගත්ත දේවල්. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා ඉරිදා සඳුදා අඟහරුවාදා වශයෙන් බෙදීමක්. මේකත් අපි සම්මත කරගත්ත දෙයක් පින්වත්නි. ඊට පස්සේ මේ සම්මත කරගත්ත දෙයට මොකද්ද වෙන්නේ? සම්මත කරගත්ත දේ ක්ෂණයක් ගානේ ගෙවි යනවා. ක්ෂණයක් ගානෙම ගෙවි යනවා. එතකොට මේ විදියට මේ අපි මේ සම්මත කරගත්ත දේ තුල ක්ෂණයක් ගානේ වැය වෙවි ගෙවි යනවා කියන தত্ত্বය තේරුම් ගන්න යම් ශ්‍රාවකයෙකුට පුළුවන් වුණොත් එහෙම ඒ පැත්තට යාගේ හිත යොමු වුණොත් මේ අපි මේ ලෝකේ හදාගත්ත සියල්ල සම්මතයේ තුලත් සම්මතයේ පවතින්නේ මේ කතාව තේරුම් ගත්තොත් එහෙම පින්වත්නි ඒ කාරණා පැත්තට යාගේ හිත අවධානය යොමු වුණොත් එහෙම එයාට යථාර්ථයේ පැත්තට පරමාර්ථයේ පැත්තට ජීවිතේ යොමු කරගන්න ලැබෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා පරමාර්ථය දකිනවා නම් ওই පරමාර්ථය දකින්න තමයි අපිට හැම වෙලාවකම ධර්මයේ බෙද බෙදා බලන්න කියන්නේ. ඒ බෙද බෙදා බලන එකට කියන්නේ විභජ්‍යවාදය කියලා. විභජ්‍යවාදය කියන්නේ බෙදලා තමයි තේරුම් ගන්න. සියල්ල තුල මේ සම්මත කරගත්ත සියල්ලම බෙද බෙද බලනවා. එතකොට සම්මත කරගත්ත දේ සම්මත කරගත්ත ස්වභාවයෙන් නෙමෙයි යාට පේන්නේ. එයාට පේනවා ඒ සම්මත කරගත්ත දේ තුල පවතින යථාර්ථය පේනවා. ඒතර යථාර්ථයේ තේරුම් ගන්න තමයි විභජනය කරන්නේ. ඒතර එයාගේ ජීවිතේ පින්වත්නි දැන් මේ ලෝකයේ සියල්ල අපි සම්මත කරගෙන පවතින ලෝකයේ තුල මුලින්ම එයා විදර්ශනා කළ යුතු නෑ. එයා Tamanගේ ජීවිතය තුල ආධ්‍යාත්මය තුල අජ්ජත්තික වශයෙන් මම මේ සම්මත කරගෙන ඉන්න මම වශයෙන් සම්මත කරගෙන ඉන්න මගේ වශයෙන් සම්මත කරගෙන ඉන්න මගේ ආත්මයයි සම්මත කරගෙන ඉන්න මේ තමා තුළ පවතින මමායනයක් මගේ යන හැඟීමක් සත්‍ය වශයෙන් නෑ කියලා අපි උඩින් කිව්වට අපිට එහෙම හිතෙන්නේ නෑ. ඒක Tamanගේ ජීවිතයටම හේතු ගන්නනවා පරමාර්ථයක් විදියට. ඒකට තමයි මේ ඔක්කොම බෙදන්නේ. ඔය දෙතිස් කුණප කොටස් ආයතන වශයෙන් බෙදලා ස්කන්ධ වශයෙන් බෙදලා ධාතු වශයෙන් බෙදලා ඊට පස්සේ පටිච්ච සමුප්පන්න වශයෙන් බෙදලා සංසාරික ක්‍රියාවලිය මේ ඔක්කොම බෙද බෙදා තේරුම් ගන්නේ පරමාර්ථය දකින්නයි. දැන් පරමාර්ථය කියනකොට අපිට අභිධර්මයේ කියන වචනේ ඔළුවට ආවට එතකොට පරමාර්ථය දකින්න තමයි අපි මේ හැම විදිහකින්ම ලෝකේ විදර්ශනා කරන්නේ. දැන් දෙතිස් කුණප වලට බෙදලා කෙස් වශයෙන්, ලොම් වශයෙන්, නිය වශයෙන්, දත් වශයෙන්, සම වශයෙන් මේ විදිහට එයා බෙදනවනේ. එයා හොඳට බෙදලා බලනවා. එතකොට එයා ඒක බෙදලා බලනකොට පින්වත්නි දැන් කෙස් කියලා ගන්නකො. ඊට පස්සේ කෙස් වලත් බෙදනවා. දැන් මේ ඔන්න දැන් ඔබ මේ රූප ගොඩ රූපස්කන්ධය කියන්නේත් ඒකට. රූපස්කන්ධය කියන්නේ රූප ගොඩට. මේ රූප ගොඩ ඔක්කොම යා වෙන් කරනවා. දැන් මේ පරමාර්ථය තේරුම් ගන්නයි මේ ප්‍රායෝගික පරමාර්ථය තේරුම් ගන්නයි මේ කරන්නේ. රූප ගොඩ ඔක්කොම වෙන් කරලා බෙදනවා. ඊට පස්සේ ඒක අස්සෙත් තවත් බෙදනවා. දැන් කෙස් කියලා ගන්න. කෙස් තුල පින්වත්නි ධාතු වශයෙන් වෙන් කළොත් පින්වත්නි එතන කෙස් කියලා දෙයක් තියනවද? කෙස් කියලා දෙයක් නැහැ. එතකොට මේ ශරීරයේ කුමන අවයවයක් හෝ අපි හිතමු වකුගඩුවක් කියලා. එතකොට ඒක වෙන් කරලා බැලුවොත් ඒකට මේ කියන්නේ නැහැ මම කියලා. ඒක මේ රූප ගොඩම යා වෙන් කරලා බලනවා. දැන් එතකොට ඒ වකුගඩුවක් නම් ඒක පිම්බිලා තියෙනවා. දැන් පඨවි ගති දැන් ධාතු වශයෙන් පවතින පඨවි කොටසක්. ඊට පස්සේ ඒ තුල පවතින තෙතමනය ආපෝ කොටසකින් තෙත් කරලා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි තේජෝ කොටසකින් උණුසුම් කරලා තියෙන්නේ. වායෝ ධාතුව නිසා පින්වත්නි පිම්බිලා තියෙන්නේ. ඔය ටිකත් වෙන් කරනවා. ඒ ටිකත් වෙන් කරා කියමුකෝ. දැන් මේ 32කට බෙදපු දැන් මේක තමයි පින්වත්නි දැන් දෙතිස් කුණප කොටස් කියන යම් මිනිහෙකුට භාවනා කරන්න පුළුවන්. එතකොට ඒ තුලත් බෙද බෙදා බලනකොට තමයි එයාට විදර්ශනා ඥානෙ උපදින්නේ. මේකට තමයි පරමාර්ථය දකින්නවා කියන්නේ ඇත්තටම. පරමාර්ථයේ දකින ශ්‍රාවකයා පින්වත්නි මේ දෙතිස් කුණප කොටස් පිළිබඳ භාවනා කරනකොට එයාගේ හිතේ සමාධියක් උපදින්න පුළුවන්. ඒ තුලත් සත්‍ය වශයෙන් කිසිවක් නැති බව ධාතු වශයෙන් බෙදලා ස්කන්ධ වශයෙන් බෙදලා මූල ධාතු වශයෙන් එයා බෙදලා ධාතු වෙන් කළාම කෙස් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? දැන් මේ මස් ගොඩක් තියෙනවා.
මස් ටිකේ ධාතු වශයෙන් වෙන් කරාට පස්සේ මේ ධාතු ටික එහෙට මෙහෙට වෙන් කරගත්තට පස්සේ කොහෙද මාංශයක් තියෙන්නේ? එතකොට මේ රූප කොටසේ සම්පූර්ණයෙන් සම්මුතිය ඉවත් කළොත් එයාට පරමාර්ථය පේන්න පටන් ගන්නවා. මේ පංචස්කන්ධයේම පරමාර්ථය අපි දකින්න ඕන පින්වත්නි. දැන් උදාහරණයක් විදියට ඊට පස්සේ ওই රූප කොටසේ කතාව, ඊට පස්සේ නාම කොටසේ කතාව. මේ නාම රූප වල තමයි පරමාර්ථය දකින්න ඕන. දැන් නාම කොටසට තමයි අයිති වේදනාව. ඒතර සාමාන්‍ය අසෘතවත් අන්ධබාල පෘථග්ජනයෙකුට හිතෙන්නේ වේදනාව විඳින්නේ මම කියලා. මටමයි වේදනාව දැනෙන්නේ කියලා අසෘතවත් අන්ධබාල පෘථග්ජනයෙකුට හිතෙනවා. වේදනාව සංවේදී වෙන්නේ මටමයි කියලා හිතෙනවා. වේදනාව විඳින්න මම මේ පැත්තේ ඉන්න බවටම හිතෙනවා. එතකොට වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මයයි සම්මුතියක් දාගෙන තියනවා යා. එතකොට වේදනාව සම්බන්ධයට සම්මුතියක් තියෙනවා. එතකොට වේදනාව දැනීම මාත්‍රයක් විතරයි කියලා සම්මුතිය යථාර්ථය දකිනවා. වේදනාව කියන්නේ දැනීම මාත්‍රයක් විතරයි. වේදනාව කියන්නේ වේදනා මාත්‍රයක් විතරයි. ඒතර වේදනාව කුමක් නිසා ඇති වුණාද? වේදනාව එතනම නිරුද්ධ වෙනකොට එතන කුමක්ද ග්‍රහණය කරගන්න තියෙන්නේ කියලා වේදනාව පිළිබඳ පරමාර්ථය දකිනකොට එතන තමයි පරමාර්ථය අවබෝධ කරනවා කියලා කියන්නේ. සංඥාව කියන්නේ සම්මුතියක්. නාම ධර්මයටනේ අයිති. සංඥාව කියන්නේ සම්මුතියක්. සම්මුතියකින් තොර සංඥාවකුත් නැහැ. මේ කතාව හොඳට තේරුම් ගන්න. සම්මුතියකින් තොර සංඥාවකුත් නැහැ. සංඥාවෙන් තොර සම්මුතියකුත් නැහැ. සංඥාව කියන්නෙම සම්මුතියකට. ගැහණියක් වශයෙන්, පිරිමියෙක් වශයෙන්, ගෙදර වශයෙන්, ඉඩම වශයෙන්, කුඹුර වශයෙන්, දරුවා වශයෙන් ඔක්කොම සංඥා. මේ සංඥා සියල්ලම සම්මුතියක් පින්වත්නි. එතකොට මේ සම්මුතිය පවතින තාක්කල් එයා විමුක්ත ස්වභාවයට පත් වෙන්නේ නැහැ. විමුක්ත ස්වභාවයට පත්වීම තුළ සම්මුතියනුයි නිදහස් වෙන්නේ. ඇත්තටම අරහත් වේ කියලා කියන්නේ ඒ අරහත්වයට පත්වෙච්ච උත්තමයා සම්මුතියෙන් නිදහස් කියන එකයි පින්වත්නි. විමුක්ති සිතේ සම්මුතියක් උද්ගත වෙන්නේ නැහැ. ඒකයි දැකීම මාත්‍රය තුළම වර්ණ සටහනක් චක්කු ප්‍රසාදය තුළ පතිත වුණා, හටගත්තා, නිරුද්ධ වුණා කියලා දැක්කා කියන තැනම අතහැරින්නේ ඒකයි. දැන් අපිට දැක්කා කියන තැන අතහරින්න බෑ. දැකපු දේ ඇති බවට මේ පැත්තෙන් කෙලින්ම සක්කාය දිට්ඨියෙන් තල්ලුවක් හදලා දෙනවා. නෑ දැකපු දේ තියෙනවා. ඔය ඉන්නේ දරුවා. ඔය ඉන්නේ ඔයාගේම දරුවා තමයි. ඔය ඇහෙන්නේ දරුවාගේ කටහඬ කිය අර ඇහෙන සංඥාව තුළ ආත්ම දෘෂ්ටියක් පවත්වන ගතියක් අන්ධබාල පෘථග්ජනයෙක් තුළ පවතිනවා. නමුත් පින්වත්නි සම්මුතියෙන් සම්පූර්ණ මේ ලෝකේ සියල්ල තුළ සම්මුතියෙන් නිදහස් වෙන්නේ විමුක්ත ස්වභාවය තුළදී. එතකොට මේ සංස්කාරය මේ දැන් මේ නාම ධර්ම වල මම නිකම් මේ සරල දේශනාවක් මම මේ කරන්නේ. සංකාර කියලා කියන්නේ මම හිතනවා කියලා හිතෙනවා. මට හිතෙනවා කියලා හිතෙනවා. දැන් හොඳ කියන්නේ සංස්කාරයක්. නරක කියන්නේ සංස්කාරයක්. එතකොට හොඳ නරක කියන්නේ සංස්කාර. එතකොට මේ අරහත්ත්වයට පත්වුණු කෙනා තුළ මේ සංස්කාරවල යථාර්ථය දැනගත්තාම සිතුවිලි මාත්‍රයක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා මේකේ යථාර්ථය දැනගත්තාම ඊට වඩා මෙතන වෙන කිසි දෙයක් නැහැ කියලා දැනගත්තට පස්සේ එයා සම්පූර්ණයෙන්ම සංස්කාරය තුළ යථාර්ථය දකිනවා. සිතුවිලි කියන්නේ Tamanගේ හිතේ ජනිත වන සිතුවිලි කියන්නේ සම්මුතියක් පින්වත්නි. මේ ලෝකේ සියල්ල තුල සම්මුතියක් ක්‍රියාත්මක වෙන්නේ. පරමාර්ථය කියන්නේ ශූන්‍යතාවයයි.
පරමාර්ථය කියන්නේ ශූන්‍යතාවයට. එතකොට පරමාර්ථය කියන්නේ මොකද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. දැන් මේ පරමාර්ථය කියලා සම්මුති ලෝකයේ මිඳගෙන පරමාර්ථය හොයන අය පරමාර්ථය කියලා අභිධර්මයට අර්ථකථනයක් දෙනවා. දැන් මේ අභිධර්මය හැල්ලු කරනවා නෙමෙයි මේ අභිධර්මය ඉතාම වැදගත් දහම් කොටාසයක්. පරමාර්ථය කියනකොට එයාගේ ඔළුවට ඉන්නේ අභිධර්මයේ. නමුත් සත්‍ය වශයෙන් පරමාර්ථය කියන්නේ මොකද්ද? සියල්ල තුල ශූන්‍යත්වය. සියල්ල තුල ශූන්‍යත්වයට කියනවා පරමාර්ථය කියලා. පරමාර්ථය අවබෝධ කරා කියන්නේ ශූන්‍යත්වය අවබෝධ කරා කියන එකයි. එහෙම නැතුව චිත්ත කාණ්ඩයේ මේ පමණයි, චෛතසික කාණ්ඩයේ මේ පමණයි, රූප කාණ්ඩයේ මේ පමණයි මේ ටික දැනගත්තාම පරමාර්ථය අවබෝධ කරා වෙන්නේ නැහැ. පරමාර්ථය අවබෝධ කරා කියලා කියන්නේ මේ සියල්ල තුල පවතින ශූන්‍යත්වය අවබෝධ කරගන්නවා. මේ සම්මත කරගත්ත දේවල් ටිකක් තියෙන්නේ. මේවා මං ඔළුවෙන් හදාගත්ත සම්මතයන්. මේ ඔක්කොම සම්මතයන් ටික තුල යථාර්ථයක් විදියට බලනකොට කිසිවක් නැහැ. මම වශයෙන් ගන්න දෙයක්වත් නැහැ. මගේ වශයෙන් ගන්න දෙයක්වත් නැහැ. මගේ ආත්මයයි ගන්න දෙයක්වත් නැහැ. ස්කන්ධ ටික තුලත් මම වශයෙන් අල්ලන්න දෙයක් නැහැ. උපාදානය කරගන්න දෙයක්වත් නැහැ. නිකම්ම හැඟීම් ටිකක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ විදියට මනසින් දකිනකොට එයා පරමාර්ථයයි අවබෝධ කරන්නේ. කුමක්ද මේ අවබෝධ කරන පරමාර්ථ ශක්තිය? ඒ තමයි ශූන්‍යතාවය. ශූන්‍යතාවය. එතකොට ශූන්‍යතාවය කියන්නේ සම්මුතියක්. මේ ශූන්‍යතාවය කියලා අපි මේ ඔළුවෙන් හදාගෙන ඉන්න එකක්. ඒකත් සම්මත කරගත් එකක්. ශූන්‍යතාවය කියන්නේත් අපි සම්මත කරගත්ත දෙයක් නේ. මිනිස්සු අතර සම්මත කරගත්ත දෙයක්. පරිහරණයට පහසුව පිණිස. එතකොට ශූන්‍යතාවය කියන්නේත් අපි තුල ඇතිවෙච්ච සම්මතයක් නම් පින්වත්නි මේ දැනීම් මාත්‍රය ක්ෂය වෙවි යන විදිය අපේ මනසින් දැකගත්තාම ඊටාම සියුම් දැනීමක් ඉතුරු වෙලා සියලු මේ ශූන්‍යතාවය අවබෝධ කරනකොට ඒ දැනෙන හිත මුල් කරගෙන ඊටා සියුම් දැනීම් ටිකක් ක්‍රියාත්මකයි. ඒ සියුම් දැනීම් මාත්‍රයේ පමණක් ඉතිරි වෙලා සියල්ල තුලම නිවීමක් හට ගන්නවා. ඒතර සියල්ල තුල නිවීමක් හට ගන්නවා නම් ඒක අත්දකින්න ඕන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය තුලින්. මේක අත්දැක ගන්න ඕන චතුරාර්ය සත්‍ය තුලින්. චතුරාර්ය සත්‍ය තුල තමයි පරමාර්ථයේ අවබෝධය කරා ශ්‍රාවකයා පුද්ගලයාව තල්ලු කරන්නේ පින්වත්නි. එතකොට අවබෝධය කරා ශ්‍රාවකයාව තල්ලු කරද්දී චතුරාර්ය සත්‍ය කියන එක මේ දුක්ඛේ ඥානය කියන එක, සමුදය ඥානය කියන එක, නිරෝධ ඥානය කියන එක, මාර්ග ඥානය කියන එක මේ ඥානය නිකන් අහගත්තට වැඩක් නෑ. අහගත්තාම අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මේ වෙනකොටත් අපිට මොනවා හරි වෙලා තියෙන්න එපාය. දැන් මේ ලංකාවේ ඉන්න බුද්ධ ශ්‍රාවකයන්ට අපිට එහෙම එකක් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය Tamanගේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව අත්දැක ගන්න ඕන. ඒකට සුතමේ ඥානය විතරක් මදි. සුතමේ ඥානයටම තමයි සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ. ඒතර ඒ සුතමේ ඥානය තුල නුවණින් විමසීමක් තියෙන්න ඕන. සම්මර්ෂණ ඥානය. චින්තාමය ඥානය තියෙන්න ඕන. ඊට පස්සේ ඒකට කියන්නේ තුලිත ඥානය. චින්තාමය ඥානයක්. තුලනේ කර කර මේ දුක Tamanගේ ජීවිතයෙන් සසඳා බලනවා පින්වත්නි. ඒතර අපිට දුක්ඛ සත්‍ය නෑ. බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍යයේ පිළිබඳ ඥානය සීමාවක් නෑ. අපිට දුක්ඛ සත්‍ය පිළිබඳ ඥානයක් නෑ අද. අපිට තියෙන මේ අහගත්ත දේවල් ගැන පොඩි නුවණක් විතරයි. ඒක 110කවත් නුවණක් නෙමෙයි. අද ඉන්න ශ්‍රාවකයෙකුට සමහර විට දක්ෂ ප්‍රඥාවන්තයෙකුට මේ අහගන්න ටිකම 90ක විතර ඥානයක් වෙන්නත් පුළුවන්. නමුත් අද නම් ඉන්න ශ්‍රාවකයෙකුට මේ සුතමේ ඥානය කියන එක දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ 10%කවත් වැඩිච්ච එකක් නෙමෙයි. එහෙමනම් යාට සැලකිය යුතු ප්‍රමාණයක් චින්තාමය ඥානය තුලින් උපදවා ගත යුතු කොටාසයක් තියනවද නැද්ද? තියෙනවා පින්නත්. ඒකයි මම කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ දුක්ඛ සත්‍ය පිළිබඳ ඥානයේ සීමාවක් නැහැ. අපිට අවබෝධය කරා යන විදියටවත් අපේ දුක්ඛ සත්‍ය පිළිබඳ ඥානයක් අපිට වැඩිලා නැහැ.
එතකොට දුක්ඛ දැන් ඔබට මතක ඇති මීට කලිනුත් අපි කිව්වා මේ දුක්ඛ සත්‍ය කොහොමද ජීවිතෙන් අත්දකින්නේ කියලා. Tamanගේ ජීවිතේම දුක්ඛ සත්‍ය අත්දකින විදිහ දැන් පොඩි අදහසක් ඒ ගැන මතක් කළොත් එහෙම හරි වැදගත්. හේතුව තමයි දැන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්නනේ අපි වෑයම් කරන්න ඕන. චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අපි වෑයම් කරන්න ඕන. දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ නිවන කරා පැමිණෙන්න අපි උදව්වක් විදියට අපි ඒක හරව ගන්න ඕන. දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ අවබෝධය කරා යන විදියට. ඒක දැන් අවබෝධය කරා යනවා නම් බණ ටික අහලා විතරක් මදි නම් එයා ඒක Tamanගේ ජීවිතය තුළින් බද්ධ කරගෙන ගලපගෙන බලන්න ඕනනේ. ඒතර බද්ධ කරගෙන ගලපගෙන බලන ශ්‍රාවකයෙකුට පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ දුක්ඛ සත්‍ය සත්‍යයක් විදිහට ඇත්තම කතාවක් විදිහට දුක කියන්නේ මගේ ජීවිතේ මෙන්න මේක නේද කියලා එයා ඒක දකින්න ඕනේ. ඒ දකින්නකොට සුතමේ ඥාණයෙන් යම් තාක් උදව්වක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා දුක්ඛ සත්‍යෙම දකින්නවා චින්තාමේ ඥාණයෙන්ුත්. එයා ඒ දුක්ඛ සත්‍යෙම දකින්නවා භාවනාමේ ඥාණයෙන්ුත්. ඒතකොට මේ භාවනාමේ ඥාණයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳ දකින්නකොට තමයි පින්වත්නි මේ දුක පිළිබඳව දැන් චතුරාර්ය සත්‍ය මෙහිමයි මේ දුක පිළිබඳව කියලා කියන්නේ මම ඔබට තේරෙන්න. දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් දුක්ඛේ ඥානං ප්‍රත්‍යක්ෂ ඥානයක් කියනවා. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානීයට වචනයක් කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනක යම්තාක් ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනක ඒ බඳු හිතකට කියනවා ආධ්‍යාත්මික වචනයක් සෝතාපන්න. එතකොට මේ සෝතාපන්න වීම තුළ යාට මේ දුකේ පරමාර්ථය හොඳටම පේනවා. ඒ තමයි දැන් අපි මේ කියවීම සම්බන්ධව යම් අදහස් මතු කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් ඔබ ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නකොට ඔබට දුකක්ද තියෙන්නේ සැපක්ද? අන්ධ බාල පෘථග්ජනයෙකුට අර සම්මුතියම එල්ලිලා ඉන්න මිනිහෙකුට හිතෙන්න පුළුවන් නෑ ගෙදර සැපයි. දරුවොත් එක්ක ඉන්න එක, මුණුබුරා එක්ක ඉන්න එක, මිනිබිරිය එක්ක ඉන්න එක සැපයි. එතකොට යාට මේ පරමාර්ථයේ පේන්නේ අනී මේ දරුවා අතහැරෙනවා නේද? මුණුබුරා මිනිබිරියත් අතහැරෙනවා නේද? මේ ජීවිතේ කොයිතරම් ස්වල්පයයිද මට ඉන්න වෙන්නේ? ඒක අතහරින්න පුළුවන් විදිහට මම හිත හදා ගන්න ඕන නේද? එහෙම බැරි වුණොත් මගේ අනතුරත් එතනම නේද තියෙන්නේ? එතකොට මේ අනතුර නිසාම මම අමාරුවේ වැටෙන්න පුළුවන්. මේකට මේ අමාරුවෙන් ගැලවෙන්න මිනිසු දානි හැන්දක් පූජා කළා කියලා ලොකු යහපතක් වෙන්නේ නැහැ. මේ සමහර දේවල් පින්වත්නි මේ මාර බන්ධන දරුවා විදිහට එන්නේ. මුණුබුරා විදිහට, මිනිබිරිය විදිහට එනවා. දන්නේම නැතුව ධර්ම මාර්ගයේ යට යනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ යට යන්න නොදී සම්මර්ෂණ ඥානයක් උපදවාගෙන තුලිත ඥානයක් තුලින් මේ ලෝකේ මේ චතුරාර්ය සත්‍ය Tamanගේ ජීවිතෙන් අත්දකින්න ඕන. අහගත්ත නුවණ දැනටමත් අපිට තියෙනවනේ. අහගත්ත නුවණ තියෙන. ඔන්න චින්තාමය ඥානෙ මේ විදිහට කල්පනා කරන්න. ඔන්න මේ විදිහට කල්පනා කරනකොට චින්තාමය ඥානයයි ඔබ තුල වැඩෙන්නේ. දැන් ඔබ ගෙදරට වෙලා ඉන්නවා. පරමාර්ථය ගැන යම් හැඟීමක් තියෙන මේ බණ ටිකක් හරි වැඩියෙන් අහලා තියෙන මිනිස්සෙකුට තේරෙනවා ගෙදර ඉන්න එක හරිම පලිබෝධයක්. භාවනාවක් කරගන්න බෑ. නිදහසේ වැඩක් ධර්මයට අදාළ වැඩපිළිවෙලක් කරගන්න බෑ. දරුවෝ කෑ ගහනවා. මුණුබුරෝ කෑ ගහනවා. කාන්තාවක් නම් උයන්න වෙනවා. සුද්ධ කරන්න වෙනවා. අතු ගන්න වෙනවා. රෙදි හොදන්න වෙනවා. තිබි ගෙදර ඉන්න එක තුල පුළුවන්ද අපි හිතන විදිහේ සැහැල්ලුවක් සැනසීමක් ලබන්න පුළුවන්ද? මේ වැඩත් එක්ක ඔය කියන තරම් සැහැල්ලුවක් ලබන්න බෑ. දැන් එයාගේ ජීවිතින් මේ චින්තාමේ ඥානය උපදවා ගන්න ශ්‍රාවකයෙක් එහෙමත් නැත්නම් මේ තුලිත ඥානය උපදව ගන්න ශ්‍රාවකයා Tamanගේ මේ දුක්ඛ සත්‍ය කියන එක Tamanගේ ජීවිතයෙන් ප්‍රායෝගිකව බලන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ ප්‍රායෝගිකව බලන ක්‍රමය ගැනයි අපි මේ ඔබට පැහැදිලි කරන්නේ. ඒතකොට gedara ඉන්න එක පලිබෝධ සහිතයි. gedara ඉන්න එක සම්බාධක සහිතයි. gedara ඉන්න එක බොහොම දුෂ්කරයි.
ඊට වඩා පන්සලේ ඉන්න එක ටිකක් සනීපයි. එතකොට ඒ කියන්නේ ගෙදර ඉන්නවට වඩා සනීපයිනේ බෝගහයට ඉන්න වෙලා ඉන්නකොට. බුදුරජාණන් වහන්සේට බොහොම නිදහසේ අතපය දිගෑරලා පහනක් පත්තු කරන්න ලැබෙන එක. බෝමලුව ටිකක් අතුපතු ගන්නට ලැබෙන එක. මේ සියල්ල තුල ඒ ශ්‍රාවකයාට ගෙදර ඉන්නවට වඩා පන්සලේ ඉන්න එක තුල දුක අඩුයිද වැඩිද? දුක අඩුයි පින්වත්නි. එතකොට ගෙදර ඉන්න කාරණේ අපි දකින්නේ, ගෙදර ඉන්න එක හරියට දකින්නේ දුක්ඛ සත්‍ය විදියට. මේක තමයි දුක විදියට දකින්නේ. නමුත් එයා පන්සලේ ඉන්න එක දකින්නේ ශාන්ත ප්‍රණීත දෙයක් විදියට. මේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා, මේ දුක කියන්නේ මොකද්ද, කොතන ගියත් දුක පවතිනවා කියන එක තේරුම් ගන්න පරමාර්ථයක් විදියට තේරුම් ගන්න පාවිච්චි කරන සම්‍යක් ප්‍රයෝගයක් අපි මෙහි කියන්නේ. උපක්‍රමයක් මේ කියන්නේ. ඒතර දැන් මෙහෙම කල්පනා කරන්න. Taman ගෙදර ඉන්න එක දුකයි, පන්සලේ ඉන්න එක සැපයි. නිකන් පන්සලට ගියාම බොහොම මානසික නිදහසක් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් ඔන්න පන්සලේ ඉන්න එක එයා සැපක් විදිහටනේ දැක්කේ, ගෙදර ඉන්න එක දුක විදිහටයි දැක්කේ. ඊට පස්සේ එයා ඊට පස්සේ බලනවා පන්සලෙත් ඉන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. පන්සලේ ඉන්න පුළුවන්, පිරිස පිරිවරාගෙන ඉන්න පුළුවන්, හුදෙකලාව ඉන්නත් පුළුවන්. පන්සල් වලට ඇවිල්ලා දෙතුන් දෙනා එකතු වෙලා කොයිතරම් මිනිසුන්ගේ රොඩු අවුස්සන අවස්ථා අපිට පේනවද? ඒ කියන්නේ එහෙනම් පන්සලට ඇවිල්ලත් පුළුවන් පිරිසත් එක්කම සාමාන්‍ය විදියට කතා බහ කර කර ඉන්න. නමුත් ඉතින් බොහොම සැහැල්ලුවක් තියෙනවා පන්සලේ ඉන්නකොට. අර ගෙදර ඉන්න එක තරම් බොහොම බරපතල ගැටලුකාරී මානසික අවුලක් එයාට නැහැ. නමුත් පන්සලෙත් ඉන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. දැන් එයා බලනවා පන්සලේ පිරිස පිරිවරාගෙන ඉන්න එකද, පිරිස පිරිවරාගෙන ඉන්න එකයි හුදෙකලාවේ ඉන්න එකයි. පන්සලෙත් ඉන්න පුළුවන් හුදෙකලාවේ නිකන් බෝගහයටට ගිහින් මොකක් හරි පත්කඩයක් එලාගෙන පැදුරක් එලාගෙන ටිකක් වාඩි වෙලා ඉන්න එක මොන්න තරම් සනීපයක්ද බෝගහයටට වෙලා ඉන්න එක. එතකොට යා දුක විදියට දකින්නේ පිරිස සමග ඉන්න එකයි. යාගේ හිතෙන් මේක දකිනවා. පිරිසත් එක්ක ඉන්න එක දුක විදියටයි දකින්නේ. පිරිස සමග වාසය කරන එක යා දුක විදියට දකිනවා. හුදෙකලා වාසයේ පින්වත්නි ශාන්ත බවත් ප්‍රණීත බවත් හිතින් දකිනවා. එතකොට යාට සියුම්ම පේනවා පිරිසත් එක්ක ඉන්න එක තුල දුක තියෙනවා. හුදෙකලාවේ තනියෙන් ඉන්නකොට දුක නැහැ. හුදෙකලාවේ ඉන්න එක දුකක් නෙමෙයි. දැන් පිරිසත් එක්ක ඉන්නකොට පින්වත්නි බොහෝ පරිබෝධ තියෙනවා. කතා බහ කරනවා, බොරු කියනවා. ඉතින් ඔය අතර Tamanගේ මාන්නක්කාරකම හුවා දක්ව ගන්නවා. මේ විදියට පින්වත්නි පිරිසත් එක්ක ඉන්න එක තුල දුක පවතිනවා. පන්සලේම විහාරයට හරි බෝමලුවට හරි ගිහින් තනිව හුදෙකලාවේ ඉන්න එක ශාන්තයි, ප්‍රණීතයි. මේ විදියටයි දකින්නේ. දැන් මේ අත්දැකීම මම මේ පන්සලේ කතාව මේ දුක්ඛ පිළිබඳ, දුක්ඛ සත්‍ය පිළිබඳ යම් විග්‍රහයකදී මේ පන්සලක් සම්බන්ධ සිද්ධියක් මම ඊට කලිනුත් කියලා තියෙනවා. නමුත් මේක Tamanගේ ජීවිතේ චින්තාමය ඥානයක් විදියට හරව ගනිද්දී මේක Taman හැම කෙනෙක්ම අත්දැකලා තියෙන අත්දැකීමක් නිසා මේක Tamanගේ ජීවිතයට ගලප ගන්න පහසුයි. ඒතර Taman දකින්නේ පිරිස සමග වාසය කිරීම දුක්ඛ සත්‍ය විදියට, දුකක් විදියටත්, හුදෙකලා වාසය බොහොම ශාන්ත ප්‍රණීත අවස්ථාවක් විදියටත්. ඊට පස්සේ දැන් බලන්න, දැන් ඔන්න ශාන්තව ප්‍රණීතව යා හුදෙකලාවේ බෝගහක් යටට හරි වෙලා, ගහක් යටට හරි වෙලා තනියෙන් පන්සලේ ඉතින් ඒ නිරාමිස සුවයක් අත්විඳගෙන ඉන්නවා. ඒක සමහර වෙලාවට අර ලෝකේ හැම වෙලාවකම සම්මතිය මතම වාසය කරන කෙනෙකුට ඒක තමයි ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සැප විදියට හිතන්නත් පුළුවන්. එතකොට යාට වැඩි වැඩියෙන් බෝධි පූජා තියෙන්න හිතෙන්න පුළුවන්. වැඩි වැඩියෙන් මලු අතු ගන්න හිතෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් එයාට මතුවෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඊළඟ පියවරක් විදියට මෙයා බලනවා. දැන් හුදෙකලාවේ තනියෙන් ඉන්නත් පුළුවන්, ඕනනම් සමාහිතව ඉන්නත් පුළුවන්. තනියෙන් සිතුවිලි එක එක নানা ප්‍රකාර අතීත සංකාරානුව කල්පනා කරනවා. අනාගත සංකාරානුව හුදෙකලාව ඉඳලා එහෙම කල්පනා කරන්නත් පුළුවන් නේ. ඒතර යා බලනවා මේක ශාන්තයි ප්‍රණීතයි තමයි පිරිසත් එක්ක ඉන්නවට වඩා
මේක ශාන්තයි ප්‍රණීතයි තමයි මේ ගෙදර ඉන්නවට වඩා. නමුත් මේ හුදෙකලාවේ ඉන්න එක ඇස්සෙත් ක්‍රම දෙකකට ඉන්න පුළුවන් මිනිහෙකුට. කොහොමද? සමාහිතව ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔය හිතට සිතුවිලි ගලන්න දීලා ඉන්නත් පුළුවන්. ඕනම් මේ බෝගහක් යටට වෙලා වාඩි වෙලා. එයා දැන් බලනවා සමාහිතව ඉන්න එකද ශාන්ත? හුදෙකලාවේ ඔහේ නිකන් සිතුවිලි ගලන්න දීලා ඉන්න එකද ශාන්ත කියලා බලනවා. එතකොට එයා තේරුම් ගන්නවා මගේ හිතට යම්තාක් සිතුවිලි ගලනවද? මගේ හිතට යම්තාක් අතීත සංකාර එනවද? මගේ හිත අනාගත සංකාරානුව හිත දුවනවද? හුදෙකලාවේ ශාන්ත භාවයේ තිබුණත් සිතුවිලි ගලනවා නම් සිතුවිලි ගලන්නේ යම් තැනකද එතන දුක තියෙනවා. අන්න දැන් එයා දකින්නේ සියුම්ම සිතුවිලි ගැලීම දුකක් විදියටයි දකින්නේ. දැන් මේ චතුරාර්ය සත්‍ය දුක Tamanගේ ජීවිතෙන් බෝහන්සලා කියනවා චින්තාමය ඥානයක් හදාගන්න, භාවනාමය ඥානයක් හදාගන්න කියලා. නමුත් මේ පටිපාටියට හිතාගෙන යනකොට යාගේ සුතමේ ඥානයත් වැඩිලා, චින්තාමය ඥානයත් වැඩිලා, අන්තිමට භාවනාමය ඥානයත් වැඩිලා එතන. භාවනාවෙන් කරගත යුතු දෙත් යාගේ හමාර වෙලා පින්වත්නි. ඊට පස්සේ දැන් මෙයා හුදෙකලාවේ තනියෙන් ඉන්න එක ප්‍රණීත විදියට කල්පනා කරලා දැන් තනියෙන් ඉන්න එක ඇස්සේ කල්පනා කරන්නේ යම් තැනක සිතුවිලි හිතට ගැලීමක් ඇති වෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය විදියටයි දකින්නේ. සියුම්ම දකිනවා සිතුවිලි ගලන එක නම් මහා දුකක්. සමාහිතව ඉන්නවා නම් සමාහිත ඉන්නවා නම් එක අරමුණක හිත තියාගෙන ඉන්නවා නම් එයයි ශාන්ත. එයයි ප්‍රණීත කියලා දැන් එයා දකිනවා. Tamanගේ හිතෙන්ම දකිනවා. ශාන්ත ප්‍රණීත බව නම් සමාහිතව ඉන්න එක. දැන් ඒතර සමාහිතව ඉන්නවා. දැන් ඔන්න සමාහිතව ඉන්නවා. දැන් මෙයා භාවනාවෙන් මේක Tamanගේ ජීවිතේ අත්දකිනවා. සමාහිතව ඉන්න එක තමයි දුකෙන් නිදහස් වෙන තැන. සිතුවිලි ගලන එක දුකින් නිදහස් වෙච්ච එකක් නෙමෙයි. මුලින් ඒක මුල් අවස්ථාවේ හුදෙකලාවේ ඉන්න එක හොඳයි කියලා හිතුවා. හැබැයි හුදෙකලාවේ ඉන්න පටිපාටි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි සිතුවිලි ගලන විදියට ඉන්නවා. එකක් සමාහිතව ඉන්නවා. ඒකට මෙයා මේ දෙක සංසන්දනය කරනවා තුලිත ඥාණයෙන්. එයා බලනවා මේ සමාහිතව ඉන්න එකද හොඳ සිතුවිලි ගලන. ඒකට එයාට තේරෙනවා සිතුවිලි ගලනවා නම් යම් තැනක සිතුවිලි ගලාගෙන ඉනවා නම් එතන දුක තියෙනවා. සිතුවිලි ගලාගෙන ඉනකොට එතන දුක තියෙනවා. අතීත සංකාර අනාගත සංකාර එක ගනුදෙනු තියෙන. දැන් එහෙමනම් සමාහිතව ඉන්නකොට සිතුවිලි ගලන්නේ නැහැ හිතට. ඒක ශාන්තයි. ඒක ප්‍රණීතයි කියලා යාට තේරෙනවා. ඊට පස්සේ එයා ශාන්ත වෙනවා. ප්‍රණීත වෙනවා. මොකද්ද කරන්නේ? සමාහිතයි දැන් හිත. දැන් ඔන්න සමාහිතව ඉන්නවා. දැන් S2 පියාගෙන ඔන්න සමාහිතව ඉන්නවා. දැන් මේක S2 පියාගෙන විනාඩි 15ක් 20ක් මේ විදිහට කල්පනා කරලා බලන්නකෝ. පුදුම විදිහේ වෙනසක් ඔබ තුල ඇති වෙනවා. මේ කියපු පිළිවෙලම ගෙදර ඉන්න මිනිස්සෙක්, පන්සලේ ඉන්න මිනිස්සෙක්, ඒ අතර පන්සලේ පිරිස සමග වාසය කරන කෙනෙක්, හුදෙකලාවේ ඉන්න කෙනෙක්, එතකොට මේ හුදෙකලාව තුලත් සමාහිතව ඉන්න කෙනෙක්, අසමාහිතව ඉන්න කෙනෙක්, ඒ කියන්නේ සිතුවිලි ගලන විදිහට ඉන්න කෙනෙක්, මේ විදිහට Tamanගේ හිතෙන් භාවනාවක් විදිහට කල්පනා කරලා බලන්න. එතකොට දුක්ඛ සත්‍යය අවබෝධ වෙන්නේ. දැන් මේ චතුරාර්ය සත්‍ය වලුනේ අවබෝධ කරන්න ඕන. දැන් අපි කතා කරනවානේ මේක අවබෝධ කරන්නේ කොහොමද කියලා මිනිසුන්ට හිතා ගන්න බෑනේ. භාවනාමය ඥාණයෙන් ඒක සම්පූර්ණ වෙන විදිය, තුලිත ඥාණය තුලින් ඒක වැඩෙන විදිය මේ සරල අත්දැකීම මුල් කරගෙන වඩන්න. මේක සරලයි කියලා හිතන්න එපා. මේක සරලයි කියලා කල්පනා කරන්න එපා. දැන් එතකොට දැන් ඔන්න සමාහිතව ඉන්නවා. දැන් සමාහිත බවයි ප්‍රණීත, සමාහිත බවයි ශාන්ත. සමාහිතව ඉන්නකොට යා සමාහිත භාවයේ තුලින්ම දැන් සමාහිතව ඉන්නවා. විනාඩි 10ක් 15ක් හොඳට හිතට සිතුවිලි ගලන්න දෙන්නේ නැහැ. ඇයි? ඒක දුකක් නේ. සමාහිතව ඉන්නකොට පින්වත්නි, සමාහිතව ඉන්න ගමන්ම Tamanගේ ශරීරය දිහා බලන්න. Tamanගේ ශරීර කූඩුව දිහා ටිකක් බලන්න සමාධියෙන්ම. හොඳට හිත එකඟව තියෙනවා. සිතුවිලි ගලන්නේ නැහැ. ඒක දුකක් විදියටමයි හිත පිළිගන්නේ. දැන් සමාහිතව ඉන්නකොට එයාට පේනවා Tamanගේ ශරීරයේ පැත්තට උන අවධානය යොමු කළා. ශරීර කූඩුව තියෙන විදිය, ඒ මොහොතේ පවතින විදිය බලන්න. කොහොමද මේ මොහොතේ පවතින්නේ? ශරීරයේ දෙස හොඳට සිහියෙන් බලන්න. කකුල් දෙක පොළොවේ ස්පර්ශ වෙලා, ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් බලන්න. ඒ මොහොතේ ඉන්න විදිය බලන්න. පිටුපස කොටස පොළොවේ ස්පර්ශ වෙලා, පුටුවක නම් එහෙමයි. ඊට පස්සේ දනහිස් දෙක
පොළවේ ගෑවෙනවා නම් ඒක බලන්න. පිටකොන්ද කොහේ හරි හේතු වෙලා නම් ඒ හේතු වෙලා තියෙන තැන හිත බලන්න. හිතින් බලන්න එතන. මේ මොහොතේ තමන්ගේ පිටකොන්ද හේතු වෙලා තියෙනවා නම් යම් තැනක හේතු වෙන තැනට හිත යවන්න. ඒ ස්පර්ශය බලන්න. ඒ මනෝ සම්පස්සයෙන් ඒ ස්පර්ශය බලන්න පින්වත්නි. ඒ ගැටීම් සහිත තැන පින්වත්නි ස්පර්ශයෙන් බලන්න. පිටකොන්ද ස්පර්ශ වෙලා පිටුපස කොටස පොළවේ හෝ කොට්ටක හරි පුටුවක හරි ස්පර්ශ වෙලා දන හිස් කොහේ හරි ස්පර්ශ වෙලා නම් ඒකත් බලන්න. මේ විදියට ස්පර්ශ වෙලා තියෙන තැන් පිළිබඳ සිහියෙන් බලන්න. එහෙම බලලා පින්වත්නි ඒ ස්පර්ශයේ එකපාරම හිතින් ඉවත් කරලා බලන්න. ස්පර්ශය බලනවා හිතින් ඉවත් කරලා බලනවා. ආයෙත් ස්පර්ශය බලනවා ආයෙත් හිතින් ඉවත් වෙලා බලනවා. මනසින් දැන් මේ ස්පර්ශ කරන්නේ මනෝ සම්පස්සය. මනසින් තමයි ස්පර්ශ කරලා බලන්නේ. හේම වාඩි වෙලා දැන් සිතුවිලි දැන් මේ වෙලාවේ හිතට ගලන්නේ නැහැ. සිතුවිලි හිතට ගලන්නේ නැත්තේ සිතුවිලි ගැලීම දුකක් මේ පින්වත්නි මෙතන හුදේකලාව ශාන්ත ප්‍රණීත බව පිළි අරගෙනයි තියෙන්නේ. මේ වෙනකොට සිතුවිලි හිතට ගලනවා නම් දුකයි කියලා දැනගෙන ඉන්නේ. සමාහිත බව ශාන්ත ප්‍රණීත කියලායි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ බලවත්ව විශ්වාස කරන කෙනෙකුට හිතට තරවටු කරලායි තියෙන්නේ. එතකොට එයා හිතට තරවටු කරලා නිසා සිතුවිලි ගලන එක වේගෙන් අඩු වෙලා තියෙන්නේ. දැන් සිතුවිලි ගලන එක අඩු නිසා එතන යා සමාධියෙන්ම ඉඳගෙන සමාහිත බවකින් පින්වත්නි ශරීරයේ ස්පර්ශ වෙච්ච තැන් බලලා ස්පර්ශය අතාරින්න. ආය බලනවා ආය අතාරිනවා ආය බලනවා ආය අතාරිනවා. මේ දෙකම අරගෙන දැන් සසඳන්න කෝකද දුක කෝකද ශාන්ති කියලා බලන්න. එතකොට ඔබට තේරේවි ස්පර්ශයෙන් බලනකොටත් ස්පර්ශයේ හිතින් අයින් කරලා බලනකොටත් මනෝ සම්පස්සේ යම් තැනක පැවතුනොත් එතන දුක පවතිනවා. එතන ඕලාරිකයි. මනස ස්පර්ශ වෙච්ච තැන් බලනකොට පිටකොන්ද ස්පර්ශ වෙලා කියලා බලනකොට දන හිස් දෙක ස්පර්ශ වෙලා කියලා බලනකොට විලුඹු ස්පර්ශ වෙලා කියලා බලනකොට ඊට පස්සේ පිටුපස කොටස පොළොවට ස්පර්ශ වෙලා කියලා ඒ තැන් වලට Tamanගේ හිතින් බලනකොට ඒ බලන එක මනෝ සම්පස්සේ දුකක් විදියටයි දැන් දකින්නේ. දුක්ඛ සත්‍ය විදියටයි දකින්නේ. මනසට ශරීරයේ පිනිච්ච අවස්ථාව දුක්ඛ සත්‍ය විදියටයි දකින්නේ. නොපෙනුණු අවස්ථාවයි සුඛ. නොපෙනුණු අවස්ථාවයි ශාන්ත. නොපෙනුණු අවස්ථාවයි ප්‍රණීත කියලා දකින්නේ. ශාන්තයි ප්‍රණීතයි සුඛයි කියලා පේන්නේ සිතුවිලි හිතට ගලන්නේ නැතුව සමාහිතව හිටියනේ. ඒ අවස්ථාව ස්පර්ශ වෙච්ච අවස්ථාව දුක්ඛක් විදියට ඕලාරික විදියටයි දැන් දකින්නේ. මේ විදියට දකින්නකොට එයාට දැන් දුක්ඛ සත්‍ය විදියට එයා දකින්නේ මනෝ සම්පස්සයයි. දැන් අර ඕලාරිකව gedara ඉන්න එක දුක්ඛ සත්‍ය විදියට කලින් දැක්කේ. දැන් ඊට වඩා කොච්චර සියුම්ද මනසේ සිතුවිල්ලක එල්ලිලා යන එකත් මනසින් ස්පර්ශ කරන එකත් ඒ ස්පර්ශ වීම තුල එයා දකින්නේ දුක්ඛ සත්‍ය විදියටයි. කොච්චර සියුම්ම දැන් දුක්ඛ සත්‍ය තේරෙනවද? දැන් ඔන්න එතන එනම් භාවනාමය ඥානයත්, සුතමේ ඥානයත්, චින්තාමේ ඥානයත්, භාවනාමේ ඥානයත් මේ තුනෙන්ම දැනගන්නවා චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයක් තියෙන්න ඕන කියන්නේ මේ ඥානය මේ ක්‍රම තුනෙන් එයා දැන් අත්දකින්න දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි කියලා. ගතයි සිතයි දෙක දැනි පවතින එක දුකක් කියලා දකිනවා. ඒ කියන්නේ ගතයි සිතයි දෙක දැනි පවතින එක සිතින් ගත දැනි පවතින එක සිත තුලින් ගත දැනෙන මට්ටම දුක්ඛ සත්‍ය විදියට දකිනවා. හිස් බවක් දැනෙනවා නම් ශූන්‍ය බවක් දැනෙනවනේ. සිතුවිලි ගලන්නේ නැතුව ඉන්නකොට ඒ ශූන්‍ය බව දැනෙන එක ශාන්ත බවත් ප්‍රණීත බවත් දැන ගන්නවා. ශූන්‍යත්වයේ තුල පරමාර්ථයයි මෙතන අවබෝධ වෙන්නේ. මොකද මම මුලින්ම කියවනේ පරමාර්ථය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඒකට දෙන්න පුළුවන් කෙටිම උත්තරේ ශූන්‍යතාවය අවබෝධ කිරීම කියලා. දැන් මෙතන සිතුවිලි ගලන්නේ ගතයි සිතයි දෙක සිතින් ගත ස්පර්ශ වෙන මට්ටම පවා දකින්නේ දුක්ඛ සත්‍ය විදියටයි. හිස් බව දැනගන්නේ
ශූන්‍යතාවයක් විදියටයි. ඒක දැනෙන්නේ කොහෙටද පින්වත්නි? මේ ශූන්‍යතාවය දැනෙන්නේ. ඒ ශූන්‍යතාවය දැනෙන්නේ විඥාණයට. ශූන්‍ය බව දැන් මේ වෙලාවේ ශූන්‍යයි කියලා තේරෙනවනේ. ඒ ශූන්‍යයි කියලා තේරෙන්නේ මොකටද? ඒ තේරෙන්නේ පින්වත්නි විඥාන ස්කන්ධයට. ස්කන්ධ යම් තැනක තිබ්බොත් එතන දුකයිද සැපයිද? එතනත් දුකයි. ශූන්‍යතාවයේ දැනෙන විඥාණයට නම් විඥානස්කන්ධය එතන ක්‍රියාත්මකයි. විඥානස්කන්ධයේ යම් තැනක තියෙනවා නම් ඒක දුකයිද සැපයිද? ඒක පින්වත්නි ස්කන්ධ යම් තැනකද තියෙන්නේ. ඒ ස්කන්ධ යම් තැනක පවතිනවා නම් ඒ පවතින තැනක දුකක් පවතිනවා කියලා දැන් එයා ඒකම අල්ලගෙන ඒ ශූන්‍යතාවයේ දැනිච්ච හිතම අල්ලගෙන ඒකත් එයා විදර්ශනා කරනවා. දැන් පින්වත්නි මම වශයෙන් ඉතිරි වෙලා තියෙන ඔන්න ඔච්චරයි. මම වශයෙන් දැන් මම කියන හැඟීම මුල් කරගෙන හිතේ යමක් ඉතුරු වුණාද? දැන් මේ වෙලාවේ ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයි පින්වත්නි. ඒතකොට මේ විදියට පින්වත්නි එයාට තේරෙනවා දැන් අර ඒ මොහොතේ දැනිච්ච සිතත් මේ ඒ සිත තුලත් දුක මේ කියන්නේ විඥානස්කන්ධේ ක්‍රියාත්මක වෙනවා නම් දුක පවතිනවා කියලා දැනගත්ත තැන පින්වත්නි එයාට තේරෙනවා ඒ හිත බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. යම් තැනක ඒ දැනීම මාත්‍රයක් තියෙනවා නම් එතනත් දුක තියෙනවා. එහෙමනම් පිරිනිවන් පාන තාක්කල් පින්වත්නි කොතන ගියත් කොතන අත්දැකීමක් මුල් වුණත් එතන දුක තියෙනවා කියලා එයා දකිනවා පින්වත්නි. දැන් දුක්ඛ සත්‍ය කියන එක දැන් හොඳටම පේනවා. දුක කියන්නේ කුමක්ද කියලා සිතුවිලි මාත්‍රාව තුල පවා මේ අත්දැකීම තුලින් අත්දකිනවා. දැන් ධ්‍යාන සිතක් උපදිනවා කියලා හිතමු. ධ්‍යාන සිතක් උපදිනකොට යාට නිරාමිස සුඛාස්වාදයක් හිතේ ජනිත වෙන්න පුළුවන්. ඒ නිරාමිස සුඛාස්වාදයක් දැනින්නේ කොහෙටද? විඥාණයට. විඥානස්කන්ධේ යම් තැනක දැනෙන ක්‍රියාත්මක නම් එතන දුක ක්‍රියාත්මක කරන්න ධ්‍යානයත් අතහැරෙනවා. ධ්‍යානය අතහරින්නේ ඕමයි. ධ්‍යානය අතහැරියේ නැත්නම් ඇයි ඒකත් සංස්කාරයක් නේ. ධ්‍යාන සිතක ඇතිවෙන සුඛා නිරාමිස සුඛාස්වාදයේ හිතේනේ ජනිත වෙන්නේ. ඒක දැනින්නේ විඥානස්කන්ධේ ක්‍රියාත්මක වෙන නිසා. ස්කන්ධයන් නම් කුමන තැනක ක්‍රියාත්මක වුණත් දුකයි පවතින්නේ. ස්කන්ධ කොතන තිබ්බත් දුකයි. එතකොට සාමිස නිරාමිස සියල්ලම දුකයි. අන්න සියල්ලම දුකයි විදියටයි දකින්නේ. සාමිස නිරාමිස සියලු අත්දැකීම් තුල දුක පවතිනවා කියලා දැනගන්නකොට ඒ දැන ගැනීම තුලම පින්වත්නි ස්කන්ධයන් කොතන තිබ්බත් දුකයි කියලා යම් ශ්‍රාවකෙක් දැනගත්තොත් එයාට ධ්‍යාන සිතත් අතහැරිලා යනවා. ඒ කියන්නේ ධ්‍යානයකටවත් දැන් හිත බැඳෙන්නේ නැහැ. එකම අදහසයි හිතේ තියෙන්නේ පිරිනිවන් පාන තාක්කල් සියල්ල තුල දුක ක්‍රියාත්මකයි කියලා එයාට තේරෙනවා. අන්න ඒකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍ය සීමා අවබෝධී සීමාවක් නැහැ කියලා. අපිට දුක්ඛ සත්‍යයේ සීමාව තියෙන්නේ අහගත්ත මේ බණ ටිකක විතරයි. මෙන්න මේ විදියට යම් කෙනෙක් විදර්ශනා කළොත් වාඩි වෙලා මේ මම කියපු විදියට හිතාගෙන ගියොත් එයාට එයාගේ ජීවිතය තුළ තුලිත ඥානයත් වැඩෙනවා. භාවනාමය ඥානයත් වැඩෙනවා. එතනින් එයාට සත්‍ය අවබෝධය පිළිබඳ සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙන්නේ පරමාර්ථ සත්‍ය පිළිබඳ ගැඹුරු නුවණක් සහිතවයි. ඔන්න ඕක තමයි පරමාර්ථ සත්‍ය අවබෝධ කරන යම් පටිපාටියක් අපි මේ පැහැදිලි කළේ. ඉතින් මේ දේශනාවේදී අපි තවත් කාරණා කිහිපයක් සිහි කරන්න කල්පනා කළා. නමුත් අපට දේශනාවට අදාළ කාලයේ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කුසල් කරමින් අකුසල් කරමින් ධ්‍යාන සිත් දියුණු කරන්න උත්සාහ කරමින් කරන්නේ පින්වත්නි දුක්ඛ සමුදය වඩා ගැනීමක් කියලා මතක තියාගන්න. දුක්ඛ සමුදය වඩා ගැනීමක්. මේ ශූන්‍යතාවය අවබෝධ කරන තාක්කල් දුක්ඛ සමුදයයි අපේ වැඩෙන්නේ. නිරෝධය සාක්ෂාත් කිරීමටයි සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ. සම්මා දිට්ඨිය තුල ස්ථාවර වෙනකොට එයා සෝතාපන්නයි. සම්මා දිට්ඨිය සම්පූර්ණම වෙනකොට අරහත්ත්වේ කරා යනවා. ඔබ හැම දිනාටම සම්මා දිට්ඨිය පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.